මේවා එම ඔයගලන්ට හොඳට මතක තියෙන්න ඕනේ මේ මොන හරි පදයක් දුන්නා මේක ලියන හැටි කීයෙන් දාලා ඉතින් මේකෙන් මේ කෑලි තුනම සමානයි. මෙයත් සමානයි මෙයත් සමානයි මේ කෑලි තුනම එකිනෙකට සමානයි. නේ හත්වෙනි පදේ කියලා දුන්නාම T7 නේද? n සමානයි 7යි. හත්වෙනි පදේ T7 තමයි මේ දෙන්නේ. ඒකට T7 සමානයි 27යි කියලා ඔහොම ලියන්න පුළුවන්. T7 වෙනුවට තමයි අපි ලියන්නේ A ධන නේද? n වලට දානවා හත්වෙනි පදේනේ 7න් එකක් අඩු කරලා 6යි d කියලා ලියන්නේ ඒක නිසා. තේරෙනවද? මෙතනට ලියනවා 6යි b සමානයි 27යි. ඒවා අපිට හොඳට අවබෝධ වෙලා තියෙනවා අපි ඕන තරම් ගණන් හදලා තියෙනවා ඒක. හරිද? ඒක තමයි කතාව. right. ඊළඟට බලන්නකෝ. මුල් පද 15යි කිය අපෙන් අහලා 59 වන්නේ කීවෙනි පදේද කියලා. බලන්න. 59 වෙන්නේ කීවෙනි පදේද කියලා අහපුවාම pn එතන දීලා තියෙන්නේ 59යි. n වෙනි පදේ නෙමෙයි 59 වෙනි පදේ නෙමෙයි දීලා තියෙන්නේ. තේරුණාද? එතන දීලා තියෙන්නේ මේ pn 59. කියන්නේ යම් කිසි පදයක් 59 කියන එක තමයි දෙන්නේ. ඒකෝට අපිට අවශ්‍ය කරන්න පුළුවන් pn සමානයි නේද? 59යි කියලා pn වෙනුවට අපිට ලියන්න ගන්නවා n වෙනි පදයේ a ධන n ඍණ 1ක් d. සමානයි 59. ඕකනේ වෙන්නේ නේද? හරි. එතකොට අපි දන්නවා 3යි කියන්නේ. ධන n දන්නේ ඍණ 1යි d දන්නවා අපි හොයාගත්තා දැන් 4යි. සමානයි 59. මෙතන ධන 3 ඒ පැත්තට යනවා. මොකද මේක කියවෙන්නේ n කියන එකෙන් එකක් අඩු කරලා 4ෙන් වැඩි කරලා 3ක් එකතු කරලා. අන්තිමට 3ක් එකතු කරලා. එහෙනම් අන්තිමට කරපු එකේ විරුද්ධ දේ කරන්නේ. එහෙනම් මෙතන එනවා n ඍණ 1 වාරයක් 4 මේ 59 ධන 3 පැත්තට ඍණ 3ක්. n ඍණ 1 වාරයක් 4 59න් 3ක් ගියාම මෙතන එනවා 56යි. දැන් මෙතන තියෙන්නේ n වලින් එකක් අඩු කරලා 4ෙන් වැඩි කරලා. එහෙනම් අන්තිමට කිව්ව 4ෙන් වැඩි කරලා. එහෙනම් ඒක හැපැත්තටදී 4ෙන් දෙද්දිම. එහෙනම් n ඍණ 1 සමානයි 56 බෙදනවා අපි 4. 4ක් එක මෙතන 4ක් එක 6ක් එකක් විතර. 16ට 4ක් 4. එහෙනම් n ඍණ 1 සමානයි 14යි. ඍණ 1 පැත්තට යනවා. ඍණ 1 පැත්තට ගියාම ධන එකක්. එහෙනම් n සමානයි 15. එහෙනම් ඒක නිසා අපිට කියන්න පුළුවන් මොනවාද? 59 වන්නේ 15 වෙනි පද. 59 වන්නේ 15 වෙන ඊට පස්සේ බලන්නකෝ මුල් පද 15යි කියලා. ඒකට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒකේ මොකද්ද පාවිච්චි කරන්න පුළුවන්? මෙන්න මේක පාවිච්චි කරන්න පුළුවන් L විදිය. මුල් පද 15යි. නේ? ඒකට මට පාවිච්චි කරන්න පුළුවන් මේකේ L විදියට මේ 59 කියන එක පාවිච්චි කරන්න. එහෙනම් ඓක්‍යයට පාවිච්චි කරන සූත්‍රයක් ඇවිල්ලා Sn සමානයි n බෙදීම දෙකක් a ධන n ඍණ 1ක් d කියන සූත්‍රය පාවිච්චි කරන්න පුළුවන්. හරිද? එතකොට මේකේ n උත් දන්නවා a ත් දන්නවා d ත් දන්නවා. හරිද? ඊට අමතරව මේකේ තව සූත්‍රයක් තියෙනවා ඔයගොල්ලෝ ඉගෙන ගන්න Sn මේ සමානයි n බෙදීම දෙකක් a ධන l කියන සූත්‍රය. මේකේ අවසාන පදේ දැනගෙන ඉන්න ඕනේ. අද 15කයි කියවෙනා නම් 15 වෙනි පදේ අපි දැනගෙන ඉන්නවා. ඒත් මේකේ 15 වෙනි පදේ අපි දන්නවා හොදයි. නේද? 15 වෙනි පදේ දන්න නිසා මේ සූත්‍රය පාවිච්චි කරන එක ලේසි. එහෙනම් S15 මුල් පද 15යි. n වෙනුවට දානවා 15 බෙදීම 2යි. a වෙනුවට දානවා 3යි. l වෙනුවට දානවා 59. එහෙනම් මෙතන 15 බෙදීම 2යි. 59ට 3ක් එකතු කරපුවම 62. නේ? එතන සුළු වෙනවා දෙවරක් 1යි 62ට දෙවරක් 15ක් එක 15න් 5 දානවා එකක් විතර 15ට 3 45යි. 45ක 40. එහෙනම් S15 මුල් පද 15 එකතු 465. හදාගන්න බලන්න.
හරි නේද? හරි සර්. ඒකේ බලන්න B කොටසක් තියෙනවා. ඒක කියනවා ප්‍රශ්නාර්ථාත්මක තරගයකදී පළමු ප්‍රශ්නයට නිවැරදි පිළිතුර සපයූ අයෙකුට ලැබෙන තියාගේ රුපියල් 100ක් වන අතර ඊට පසු පිළිවෙලින් අසන සෑම ප්‍රශ්නයකටම නිවැරදි පිළිතුර සැපයීම වෙනුවෙන් ඊට පෙර ප්‍රශ්නයට සැපයූ පිළිතුර වෙනුවෙන් ලැබෙන තියාගෙන් දෙගුණයක් හිමි. මේ තරගය සඳහා ප්‍රශ්න 8ක් යොමු කරනු ලැබුවේ නම් ප්‍රශ්න සියල්ල නිවැරදි පිළිතුර සැපයූ තරගකරුට හිමිවන මුළු තියාග මුදල කොච්චරද කියලා. පළවෙනි ප්‍රශ්නේ හවුවතින් ඒකේ වටිනාකම රුපියල් 100යි. ඊළඟ ප්‍රශ්නට උත්තර දුන්නොත් දෙවෙනි ප්‍රශ්නට මේක දෙගුණ වෙනවා 200ක්. ඊළඟ එක මේක දෙගුණ වෙනවා 400ක් වෙනවා. ආදී වශයෙන් ප්‍රශ්න 8ක් තියෙනවා. ඒකේ පද 8ක්. එහෙනම් n 8යි. පද 8ක්. පළවෙනි පදය 100යි. නේ? පොදු අන්තරයක් තියෙන්නේද පොදු අනුපාතයක්ද තියෙන්නේ? මෙයාගේ අතර වෙනස 100යි, මෙයාගේ අතර වෙනස පිටිපස්ස පදෙන් ඉස්සර පදයට අඩු කරපුවම 200. අන්තරයක් නෙමෙයි තියෙන්නේ අනුපාතයක්. මෙයාගෙන් බෙදපුවාම 2යි, මෙයාගෙන් බෙදපුවාම එහෙනම් පිටිපස්ස පදේ ඉස්සර පදෙන් බෙදපුවාම r වලට යනවා 2යි. හරි. එහෙනම් අපිට පාවිච්චි කරන්න පුළුවන් ඓක්‍යයට ගුණෝත්තර ශ්‍රේණියක් මේක. ගුණෝත්තර ශ්‍රේණියකට ඓක්‍යයට පාවිච්චි කරන සූත්‍රය මොකද්ද? xn සමානයි a වාරයක් r න් ඍණ 1 බෙදීම r න් 1. හරිද? ඔය සූත්‍රය තමයි පාවිච්චි කරන්නේ r වල මාපාංකයගේ ධන ඍණ ભેදය නොසලකලා වෙනද? හරිද? r වල ධන ඍණ ભેදය නොසලකලා එකට වඩා වැඩි අවස්ථාවලදී මේ සූත්‍රය තමයි පාවිච්චි. එහෙනම් n වෙනුවට දාන්නේ අපි 8යි කියලා. a වෙනුවට අපි දානවා 100 වාරයක්. r වෙනුවට අපි දානවා 2. n වෙනුවට දානවා 8 එන 1 බෙදීම r වෙනුවට දානවා 2 එන ඔක හරියට ආදේශ කරගන්න පද්ධතිය. හරි. බලන්න. එහෙනම් මෙතන එනවා 100 මෙතන වරහන් ඇතුලේ 2 8 බලන්න. ඒ 2 8ක් වැඩි කරලා ලියන්න පුළුවන් නේ. 2 ඒවා කීයද? 1 2 3 4 5 6 7 2 2 4 4 2 8 8 2 16 16 2 31 32 2 67 67 128යි 128 ඒවා දෙකක් 256යි 256 ඍණ 1 බෙදීම දෙකෙන් එකක් ගියම එකයි. මෙතන එනවා 100යි 256 එකක් ගියම 255යි 255 100න් වැඩි කරන්න. එකෙන් බෙදුවට තේරුමක් නැහැ. එහෙනම් 255 ලියලා 100න් වැඩි කරනවා කියන්නේ අගට බිංදු දෙකක් දානවා. එහෙනම් එයාට හම්බ වෙනවා රුපියල් 100ක්. 25000ක්. ප්‍රශ්න 8ටම උත්තර දුන්නොත් නේද? අන්තිමට කියන්න ප්‍රශ්න 8ටම පිළිතුරු දුන්න අයෙකුට ප්‍රශ්න 8ටම
පිළිතුරු දීම නිසා රුපියල් 2500 එන්නේ. හරිද? සමාන්තර ශ්‍රේණි ගණනක් ගුණෝත්තර ශ්‍රේණි ගණනක් ඔයගොල්ලන් කියයි. අපි සෑහෙන ගණන් හදලා තියෙන නිසා තමලා ඒක ප්‍රැක්ටිස් කරන එක තමයි වැදගත්ම දේ. හරිද? ඊළඟට යන්න මොකද කරන්නේ? හරි සර්. අටවෙනි ගන්න බලන්න. අටවෙනි කියනවා පාදක නිර්මාණ සඳහා සෙන්ටිමීටර් මිලිමීටර පරිමාණය සහිත සරල ධාරයක් හා කව කටුවක් පමණක් භාවිතා කර නිර්මාණ රේඛා පැහැදිලිව දක්වන්න කියලා තියෙනවා. 7.5ක් දිග AB රේඛා ඛණ්ඩයක් නිර්මාණය කරන්න කියලා තියෙනවා. හරිද? මේක දුරවල් ලියන්න AB කියලා ලියන්න මේ අකුරු ලස්සනට ලියන්න 7.5 සෙන්ටිමීටර කියලා මේ අකුරු පැහැදිලිව ලියන්න. පැන්සලෙන් ලියන්න, පෑනෙන් ලියන්න එපා ඔය එකක්වත්. සමහර මිනිස්සු මම දැක්ක පෑනෙන් ලියලා තියෙනවා. හරිද? නිර්මාණ කරන්නේ නැහැ පෑනෙන්. ප්‍රස්තාර අඳින්නේ නැහැ අපි පෑනෙන්. ඉතින් ඒ අවබෝධය තියාගන්න. නිකන් ගුරුවරට ලකුණක් හරි කපා ගන්න ඕනේ නැහැ. සමහර ගුරුවරු ඒ පාවිච්චි කරන ඒවට මේ පෑනෙන් පාවිච්චි කරපුවම ඒකට ලකුණු දෙන්නේ නැහැ. එහෙනම් අනිත් එක වැරදුනකින් ඔක මකන්න බෑ. හරිද? ඉතින් ඒක පැහැදිලිව පැන්සලෙන් ලියන්න. ඊට පස්සේ කියනවා AB විස්කම්භයක් වන වෘත්තය නිර්මාණය කරන්න. ඒක තමයි කියන්නේ නේ. ඒකට AB විස්කම්භයක් වෙනවා නම් මේක තියෙන්න ඕනි වෘත්තයේ පරිධිය මත. එහෙනම් මේකේ මැද කේන්ද්‍රය තියෙනවා. එහෙනම් මේකේ මැද අපි හොයාගන්න ඕනේ. නේ? එහෙනම් මේකේ මැද හොයාගන්න කව කට්ට සුඩ මෙතනින් තියලා ඉවරලා මේ පැත්තට චාපේකුයි මේ පැත්තට එකකුයි කපන්න. මෙතනින් තියලා මේ පැත්තට එකයි මේ පැත්තට එකයි කපන්න. මේ තැනට ක්‍රියා කරන්න. ක්‍රියා කරපුවාම මේක සමාන කොටස් දෙකකට කඩනවා. මෙතන තමයි අදාළ වෘත්තයේ කේන්ද්‍රය. නේ? එහෙනම් මෙතන කේන්ද්‍රය වෙනවා නම් කව කට්ට සුඩ මෙතන තියලා මේ දුර අරේ කරාගෙන වෘත්තයක් අඳින්න. ඔගොල්ලෝ වෘත්තය අඳපුවාම මේ වෘත්තය අනිවාර්යයෙන්ම A සහ B හරහා යන්න ඕනේ. ඔයගේ වෘත්තයක් තියෙනවා. එමනේ. ඊට පස්සේ කියනවා AP සමානයි 6 සෙන්ටිමීටර් A ඉඳලා P ට කියන දුර. මෙතන ඉඳලා මේ කොහේ හරි තමයි P තියෙන්නේ. AP සමානයි 6 සෙන්ටිමීටර AP B කෝණයේ අංශක 90ක් වන P ලක්ෂයේ PTම ලබා ගන්න. P ලක්ෂයේ PTමක් ගණන් ඔයගොල්ලන්ට පේනවා එයා අපිට විස්කම්භයක් දුන්නා. අපි හොඳටම දන්නවා විස්කම්භය මගින් පරිධිය හැදෙන කෝණය අංශක 90යි. එහෙනම් P ලක්ෂයේ තියෙන්න ඕනේ AP B කෝණය අංශක 90ක් වෙන්න නම් මේක තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම පරිධිය මත. එහෙනම් කවකට සෙන්ටිමීටර් 6ක් අරගෙන ඉවරලා හරිද? කවකට සෙන්ටිමීටර් 6ක් අරගෙන AP දුර 6යි කිව්වේ. A වල තියන්නේ. තියලා මෙහෙම චාප්ටයක් කපන්න. එහෙනම් අපුවම මෙතනින් කැපෙනවා නම් මෙතන තමයි අදාළ P කියන ලක්ෂය. ඒක ආයෙත් කියන්නේ පොතා ඒක ආයෙත් වෙනන්න සර්. P and ඔය ටිකද? P and පුයිදි. බලන්න පොතේ. එහෙනම් අපි වෘත්තයක් අරගෙන මේක විස්කම්භයනේ. විස්කම්භය මගින් පරිධිය ආපාතනය කරන කෝණය අංශක 90ක් වෙනවනේ. තේරෙනවද? ඒකට එයා ගන්න දීලා තියෙනවා
APB කෝණය අංශක 90යි කියලා. ඒත් අපිට දන්නේ P කොහෙද අඳින්නේ කියලා. සහ තව යා අපිට උදව්වක් දුන්නා AP දුර 6යි කියලා. ඒත් මෙතන A තියෙනවා. එහෙනම් P තියෙන්නේ මෙතන අංශක 90ක් වෙන්නත් ඕනි නේද? මෙතන APB කෝණයේ අංශක 90ක් වෙන්නත් ඕනි. A ඉඳලා P තියෙන දුර 6කුත් වෙන්න ඕනි. එතකොට කව කට්ටට සෙන්ටිමීටර් 6ක් අරගන්න. තේරුණාද? කව කට්ටට සෙන්ටිමීටර් 6ක් අරගෙන A වල තියන්නේ කියලා මෙහෙම චාපයක් කපන්න. කපපුවාම මෙතනින් කැපෙනවා. එතකොට කැපුණාම මේ අර්ධිය මත හැදෙන කෝණය අංශක 90කුත් වෙනවා. සහ AP දුර 6 සෙන්ටිමීටරුත් වෙනවා. එතකොට අපේ අවශ්‍යතා ටික සැපට වෙනවා. අදාළ නිර්මාණය අපිට ලැබෙනවා. ඒකින්ද A වල තියලා කව කට්ටට සෙන්ටිමීටර් 6ක් කරගන්න කව කට්ට තුඩ A වල තියලා පැන්සලෙන් ඔහොම කපන්න මේක. අපෝම මෙතන කැපේ. එහෙනම් මෙතන කෝණය එනවා අංශක 90. එතකොට AP මෙතන තමයි තියෙන්නේ. එතකොට APB කෝණය අංශක 90කුත් වෙනවා. A ඉඳන් P ට තියෙන දුර කව කට්ට 6යි. එහෙනම් 6කුත් වෙනවා. එතකොට අපේ අවශ්‍යතාවය සපිරලා අදාළ නිර්මාණය අපිට ලැබෙනවා. හරිද? කියන්නේ මොනවාද තේරෙන්නේ නැත්නම් ඔයගොල්ලෝ කියන්න. ඊළඟට බලන්න PB දිග මැනලා ලියන්න කියනවා. PB දිග මැනපුවම කීයදාම කියන්නකෝ බලන්න මට. සෙන්ටිමීටර් 4.6. 4.6. 4.6යි සෙන්ටිමීටර්. ඒක උත්තරේ මේ රූපේ විතරක් කියන්න එපා. කරුණා කරලා ප්‍රශ්න අංකය 8ද කියලා දාලා හරිද? ඒකට අදාළ අංකය අපෙන් ආන්නේ තුන්වෙනි එක තුන්වෙනි රෝම ඉලක්කම ලියලා ඒක ඒ දුර ලියන්න. right. ඊට පස්සේ බලන්න මොනවද කියන්නේ? A සිට සමාන්තර රේඛාවක් නේද? A සිට sorry A සිට AB ට නේ AB ට සමාන්තර රේඛාවක් P හරහා නිර්මාණය කරන්න කියලා. AB කියන්නේ මෙයාට සමාන්තර රේඛාවක් මේක හරහා ඔහොම එන්නේ එතකොට. ඒකට ඔයගලන්ට දන්නවා මෙහෙම එනවනම් මෙතන Z අකුර හැදෙන්න ඕනේ. එහෙනම් මෙතන ඒකාන්තර කෝණය අඳින්න ඕනේ. එහෙම නැත්නම් මෙතන ඒකාන්තර කෝණ හැදෙන්න. එහෙමද? මේ කෝණයට සමාන කෝණයක් මෙතන හෝ මේ කෝණයට සමාන කෝණයක් මෙතන හැදෙන්න. පැහැදිලි? ඒක තමයි එතන කියන්නේ. AB ට සමාන්තර රේඛාවක් P හරහා නිර්මාණය කර PAB කෝණ. PAB කියන මේ කෝණය සමානයි PQB වන පරිදි වෘත්තය මත පිහිටි ලක්ෂ්‍ය පිහිටීම නේද? එම රේඛාව මත ලබා ගන්න කියලා. ඒකට කෝණ සමාන වෙන්න ඕගොල්ලෝ දන්නවා නේද? එතන මේම රේඛාවක් යන්න පුවාම නේද? AP PAB කියන කෝණයට. එමනේ PAB කියන කෝණයට PQB කියන කෝණය සමාන වෙනවා. ඒ එකම ඛණ්ඩයේ කෝණනේ. මෙතන කෝණයක් මෙතන ලක්ෂ්‍යාව නම් මේ කෝණය නේද? මම ඇඳලා පෙන්නන්න. මේ කෝණයයි මේ කෝණයයි සමාන වෙනවා නේද? එකම ඛණ්ඩයේ කෝණ. right. එහෙනම් මෙතන AB ට සමාන්තරයක් P හරහා අඳිද්දී ඔයගොල්ලෝ දන්නවා Z අකුර හැදෙන්න අඳින්න. ඔකේ ගොඩක් වෙලාවට ඔක එන එකක් ඔය සමාන්තර රේඛාවක් අඳින්න. ඒකට කව කට්ටේ තුඩ මෙතන A වල තියලා මෙහෙම චාපයක් කපන්න පුළුවන්. ඊට පස්සේ ඒක වෙනස් කරන්නේ නැතුව P වල ගිහිල්ලා තියලා මේකේ උඩට කපන්න. එතකොට ඔයගොල්ලෝ දන්නවා මෙතන Z අකුරනේ එන්න ඕනේ. ඒකට මේ මෙතන රේඛාවත් එක්ක කැපෙන්න ඕනේ. එහෙනම් මෙතන තියලා මේ පැත්තට එකක් කපන්න. මේ දුර ගත්තා ඒක වෙනස් කරන්නේ නැතුව ඔහොම තියලා මේ පැත්තට. හරිද? ඊට පස්සේ කව කට්ට තුඩ මෙතනින් තියලා පැන්සලේ තුඩ මෙතෙන්ට ඇදලා ගන්න. හරි. කව කට්ට තුඩ මෙතනින් තියනවා මෙතන පැන්සලේ තුඩ අරගෙන මේක අරන් ගිහලා කව කට්ට තුඩ තියන්න මෙන්න මෙතන. කියලා මේ පැත්තට කපන්න. එතනනේ. කව කට්ට තුඩ මෙතනින් තිබ්බා මේ පැත්තට.
එක්කෙනෙක්ගේ මයික් එක ඕන් වෙලා තිනවා වහගන්න ඕක. ඊට පස්සේ මෙතන යා කරා. මේක ඔන්න දික් කරන්න පුළුවන්. එහෙනම් මේ කෝණේ සමාන වෙන නිසා මේ රේඛාවට මේ රේඛාව සමාන්තර වෙනවා කියලා පෙන්නන්න. හරිද කියන්නේ? මේක කියනවා PAB කියන කෝණයට PQB සමාන වෙන්න මෙතන Q ලක්ෂය ලකුණු කරන්න. එතකොට ඔයගලන්ට තේරෙනවා මෙන්න මේ වගේ එකක් තමයි නේද? මේ එකම කණ්ඩේ කෝණ දෙකක් ඉන්නේ. මේ වෘත්ත කණ්ඩේ එකම කණ්ඩේ කෝණ සමාන. හරිද? කියන්නේ පැහැදිලි නේ ටික? PAB කෝණය PQB වන පරිදි වෘත්තය මත පිහිටි ලක්ෂය එම රේඛාව මත ලබා ගන්න. ඉතරයින් කියන්නේ. ඊළඟ එක බලන්න. ඊට පස්සේ කියනවා Q ඉදි වෘත්තයට ස්පර්ශකයක් නිර්මාණය කරන්න. එතකොට Q වලදී වෘත්තයට ස්පර්ශකයක් හඳුන්වන්නේ. එතකොට මේ Q කියන ලක්ෂය හරහා ස්පර්ශකයක් යද්දී අපි දන්න දෙයක් තමයි මොකද අපි දන්න Q හරහා වෘත්තයට ස්පර්ශකයක් අඳිනවා. මොකද අපි ඉගෙනගෙන තියෙනද? කියන්න බලන්න. කීපතරයක් කතා කරලා තියෙනවනේ. කේන්ද්‍රයේ සිට ස්පර්ශ ලක්ෂයට අඳින රේඛාව ලම්බක වේ. මාද ස්පර්ශක ලක්ෂයේ මෙතන අපි ස්පර්ශකයක් ගන්නාම ස්පර්ශක ලක්ෂයේ කේන්ද්‍රය යා කරන රේඛාව ස්පර්ශකයට ලම්බක වෙනවා. එහෙනම් ඒක තමයි අපි මෙතන කරන්නේ. එහෙනම් ඔයගොල්ලන්ට දන්නවා මෙන්න මෙතන අපිට Q කියලා දීලා තියෙනවා. මෙතනදී ස්පර්ශ වෙලා ඉන්නවා. ඒතර මේකයි මේ රේඛාව ස්පර්ශකට ලම්බක වෙනවා. ඉස්සෙල්ලාම අපි මේ රේඛාව ඇඳලා ඉන්න ඕනේ. කේන්ද්‍රයට මේ රේඛාව මොනවද කරලා ඉන්න ඕනේ? යා කරලා ඉන්න ඕනේ. කේන්ද්‍රය මෙතනනේ. ඔක යා කරලා ඉවරලා මෙතන අංශක 90ක් නිර්මාණය කරන්න ඕනේ. මේ වගේ එකක් ඇඳෙන්න. ඕක අඳෙද්දී ඔයගොල්ලෝ දන්නවා මේක එනං අපි මොකද කරන්න ඕනේ? මේක පොඩ්ඩක් දික් කරන්න ඕනේ. ඊට පස්සේ තව කට්ටිය තුන මෙතනින් කියලා මේ පැත්තට ඡාප කැල්ලයි මේ පැත්තට ඡාප කැල්ලයි කපන්න පුතා. නේ? ඊට පස්සේ තව කට්ටිය තුන ආයේ මෙතනින් තියන්න. තියලා මේ පැත්තට එකයි මේ පැත්තට එකයි කපන්න. ඒක වෙනස් කරන්න නැතුව මෙතනින් තියලා මේ පැත්තට එකයි මේ පැත්තට එකයි කපන්න. මෙතනයි යා කරපුවාම මේ තැන් දෙක යා කරපුවාම මේක හරියට මෙතන ස්පර්ශ කරලා යනවා. ඒක හරියට මෙහෙම ස්පර්ශ කරලා මේක අදාළ වෘත්තයට ස්පර්ශ කරනවා. එතන ස්පර්ශක ලක්ෂය Q කියලා දීලා තියෙනවා. ස්පර්ශක ලක්ෂයයි කේන්ද්‍රයයි අපි යා කරනවා නේද? ඇයි අපි එහෙම යා කරන්නේ? ස්පර්ශක ලක්ෂයේදී කේන්ද්‍රයට අඳින රේඛාව ස්පර්ශකයට ලම්බක වෙනවා. එහෙනම් මෙතන අංශක 90ක් හැදෙන්න ඕනේ. ඒක නිසා තමයි අපි ඉස්සෙල්ලාම මේක යා කරනවා. යා කළා මේක දික් කරනවා. දික් කරලා මෙතන අංශක 90ක් හැදෙන්න ඕන නිසා ලම්බ සමච්ඡේදකයක් ඇඳ ගන්න ඕන නිසා මේක පොඩ්ඩක් දික් කරලා ඉවරලා කව කට්ටිය සුද මෙතනින් තියලා මේ පැත්තට ඡාපය මේ පැත්තට ඡාපය කපනවා. ඊට පස්සේ නේද? මෙතනින් තියලා ඉවරලා මේ පැත්තට එකයි මේ පැත්තට එකයි කපනවා. ඒක වෙනස් කරන්න නැතුව මෙතනින් තියලා මේකයි මේකයි කපලා මේ තැන් දෙක යා කරපුවම හරියටම සිදුවා. හරිද? ඇඳ ගන්න ටක්කා. උගක් ඒගොල්ලෝ ඇඳලා තියුණා මම දැක්කා. හොඳයි යා.
හරිද? හරි සර්. තේරුණානේ? මතක තියාගන්න සමාන්තර රේඛාවක් අපි කොහොමද අඳින්නේ? ඒකට ඔයගොල්ලෝ තේරුණා කලබල වෙන්න එපා. මේ රේඛාවකට මේ සමාන්තර රේඛාවක් අඳින්න ආවම z අකුර පාවිච්චි කරන්න. අපි සමාන්තර රේඛා අඳින විදි කතා කරලා තියෙන එක එක විදි වලට අනුරූප කෝණ එහෙම අඳින්න පුළුවන්. තේරෙනවද? දැන් මෙතන මෙහෙම මේකේ ඔහොම තියෙද්දි මෙහෙමත් අඳින්න පුළුවන්. කොහොමද තියුණානේ? මේකට සමාන්තරයක් අඳිද්දි මෙතන පුළුවන් සමාන්තර රාශියක් අඳින්න. මේ දුර අරගන්නවා, මෙතන ඉඳන් මෙතනට තියෙන දුර අරගන්නවා, මෙතනින් කියලා මේ පැත්තට එකක් කපනවා. මේ දුර අරගන්නවා, මෙතෙන් කියලා මේ පැත්තට එකක් කපනවා. මේකයි යක් කරපුවා මේක සමාන්තර රාශියක්. එතකොට මේකට මේ රේඛාව මේ මං කියන්නේ කිසිම වෙලාවක මේකම අඳින්න කියලා. ඒක අන්තර කොනම අඳින්න කියලා. සමානලාට කියනකොට සමාන්තර රාශියක් අඳින්න මෙතන කියලා. එතකොට ඕක තමයි අපි අඳින්නේ. එතකොට මේ රේඛාව ඉදින් මේකට සමාන්තර වෙයි. මේ මේවා පොඩ්ඩක් බලන්න. මතක තියාගන්න යාගේ දීස්මාර්ට් right 9 වෙනි එක බලන්නකෝ. නවවෙනි එක දීලා තියෙනවා මේ වගේ වෘත්තයක්. ඒ වෘත්තය ඇතුලේ තවත් වෘත්ත පැටියෙක් ඉන්නවා. හරිද? පේනව නේද? හවුද? කොහොම තමයි තියෙන්නේ. ඒ වෘත්ත දෙකම ඒ වලදී ස්පර්ශ කළා. ඒ ලක්ෂයේදී එකිනෙක අභ්‍යන්තරව ස්පර්ශ කරන වෘත්ත දෙකකට ඒ හිදී යන ස්පර්ශකය xy z කියලා. sorry xa z කියලා. මේ ඒ කියන ලක්ෂය මෙතනදී මේ වෘත්ත දෙකම ස්පර්ශ වෙන ඇතුලේ. එතනට ස්පර්ශකයක් මෙහෙම ඇඳලා. එයාම දීලා තියෙනවා xay කියලා. හරිද කියන්නකෝ. කොහොම තමයි දීලා තියෙන්නේ. ඊට පස්සේ කියනවා ඒ සිට විශාල වෘත්තයට ඇඳි AB හා AC ඡාය දෙක පිළිවෙලින් D හා EG ලක්ෂවලදී කුඩා වෘත්ත ඡේදනය. මෙතන ඉඳලා ඡායක් ඇඳලා තියෙනවා. ඒක ඇවිල්ලා AB සහ AC කියලා තව ඡායක් ඇඳලා. මේ ඡාය කුඩා වෘත්තය D වලදී මේ AC කියන ඡාය කුඩා වෘත්තය E වලදී කැපෙනවා. ඔබ තමයි කියන්නේ. නේ? ඒකට ඔයගලන්ට ටක් ගාලා ඔළුවට එන්න ඕන දෙයක් තමයි පුතේ ස්පර්ශකයයි ඡායයි අතර කෝණය ස්පර්ශකයයි ඡායයි අතර කෝණය කියන්න මට. අපකනේ අපි ඉගෙනගෙන තියෙනවා වෘත්තයක ස්පර්ශකයක් ඇඳලා ඒ ස්පර්ශක ලක්ෂයේදී ඡායක් ඇඳපුවාම ස්පර්ශකයයි ඡායයි අතර හැදෙන මෙන්න මේ කෝණය ඡාය මගින් පරිධිය ආපත්තනය කරන කෝණයට සමාන වෙනවා. ඡාය මගින් මෙතන මේ පරිධිය හැදෙන මේ කෝණයට සමාන වෙනවා. මේකට කියපුව නම තමයි මොකද්ද? මොකද්ද මේකට කියපු නම? අමවත් මතක නැහැ. මොකද්ද කියන්නේ? ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණ කියලා. නේද? ඒක තමයි මේකේ
ඒක තමුන්ට ස්පර්ශකයක් දීපු ගමන් තමුන්ගේ ඔළුවට එන්න ඕන දේවල් කීපයක් තියෙනවා නේ. එකක් තමයි ස්පර්ශක ලක්ෂයයි කේන්ද්‍රය යා කරන රේඛාව අංශක 90යි. තව එකක් එන්න ඕනේ ජායක් ගැන කතා කරපු ගමන් ස්පර්ශකයයි ජායයි අතර කෝණය ජාය මගින් පරිධි හදන කෝණයට සමානයි. එහෙම වෙනවනේ. ඒ ටික තමුන්ට සංඥාලා අදහසක් එන්න ඕන. ඒකද ඔයගොල්ලෝ මතක තියාගන්න මේකට කියන්නේ ඒකාන්තර වෘත්ත ඛණ්ඩේ කෝණ. අර්ථ කියන්නකෝ. එහෙනම් මේකේ ඔය විදිහට එනවා ABC හා ADE ත්‍රිකෝණ සමකෝණී බව සාධනය කරන්න. මෙතන මේකයි මේකයි යා කරලා තියෙනවා. මේකත් මේකයි මේකයි යා කරලා. ABC කියන ත්‍රිකෝණයයි ADE කියන ත්‍රිකෝණයයි සමකෝණී කියන්නේ බොහොම ලේසියෙන් කියන්න පුළුවන් නේ. මේක ස්පර්ශකය වෙලා තියෙන කුඩා වෘත්තයට ස්පර්ශකයයි ජායයි අතර හැදෙන මෙන්න මේ කෝණය ඒක අපි θ කියලා ගත්තොත් මේ ජාය මගින් පරිධි හැදෙන මේ කෝණයට සමානයි. නේ? ඒ වගේම මේක ස්පර්ශකය වුණාම ලොකු වෘත්තයට ඒ දෙක දෙන්නටම එක ස්පර්ශකයක් වෙනවනේ. එහෙනම් මේ ජාය ලොකු වෘත්තේ නේද? ස්පර්ශකයයි ජායයි අතර මේ හැදෙන කෝණය මේ ජාය මගින් පරිධි හැදෙන මේ කෝණයට සමානයි. එහෙනම් මේකත් ඉස්සරහ. එමනේ ඊට පස්සේ බලන්න පුතා මේක ස්පර්ශකය වෙනවා ස්පර්ශකයයි ජායයි අතර තියෙන මෙන්න මේ කෝණය. මේක ඇවිල්ලා ජාය. මේක ස්පර්ශකයයි ජාය අතර හැදෙන මේ කෝණය අපි ඇල්ෆා කියලා ගත්තොත් මේ ජාය මගින් පරිධි හැදෙන මේ කෝණයට සමාන වෙනවා ඒකාන්ත වෘත්ත ඛණ්ඩේ කෝණ මේක ඇල්ෆා. ඒ විදිහටම මේ ලොකු වෘත්තයට මේක ස්පර්ශකය වුණාම මේ ලොකු වෘත්තයේ මේ ජායයි ස්පර්ශකයයි අතර කෝණය ඇල්ෆා ජාය මගින් පරිධි හැදෙන මේ කෝණයට සමාන වෙනවා. මේ කෝණයත් ඇල්ෆා වෙනවා. මේ කෝණය දෙන්නටම පොදුවේ තියෙනවා. මේ ත්‍රිකෝණය සහ මේ ත්‍රිකෝණය සමකෝණී ත්‍රිකෝණ වෙනවා. බොහොම ලේසියෙන් හදන්න තියුණා නේ. එහෙනම් ඔය විදිහට අපිට ලැබෙයි. හරි. ඒකට හේතු ටික පොඩ්ඩක් පැහැදිලිව ලියන්න මොනවද අපි ලියන්න ඕනේ කියලා. එහෙනම් බලන්නකෝ අපි ලියන්න පුළුවන් මේ කෝණය මේ කෝණයට සමාන වෙන එක අපිට ලියන්න පුළුවන්. හරිද? EAY කෝණය හරිද? නැත්නම් YAE කෝණය සමාන වෙනවා නේද? YAE කෝණය සමාන වෙනවා ADE කෝණය. ADE කෝණය ඒකාන්තර වෘත්ත ඛණ්ඩේ ඒකාන්තර වෘත්ත ඛණ්ඩේ කෝණ නේ. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් YAE කෝණය කිව්වත් එකයි YAE කිව්වත් එකයි. ඒ කෝණය සමාන වෙනවා මෙන්න මේ YAE කෝණය සමානයි ABC කෝණය. ඒකාන්තර වෘත්ත ඛණ්ඩේ මෙයා මෙයාට සමානයි මෙයා මෙයාට සමානයි දෙන්නම ඒ කෝණ YAE කිව්වත් එකයි YAC කිව්වත් එකයි මේ කෝණය. එහෙනම් මේ කෝණ දෙක සමාන වෙන නිසා මේ කෝණ දෙක සමාන. ඒක නිසා අපිට කියන්න පුළුවන් ADE කෝණය සමානයි ABC කෝණය. හරි. ඔය අපි එකක් ලබා ගන්න. තව එකක් ඒ විදිහටම ලියන්න පුළුවන් නේද? ඔන්න ඒ ආකාරයටම මේකයි සමාන බව පෙන්වන්න හැට කියලා ලියන්න පුළුවන්. මම පොඩ්ඩක් ලියන්නම්. XAD කියන කෝණය සමාන වෙනවා නේද? ඇල්ෆා මේ කෝණය. AED කෝණය. AED කෝණයට සමාන වෙනවා ඒකාන්තර වෘත්ත ඛණ්ඩේ කෝණය. අතන උඩ ලියපු එකම තමයි. ඒ වගේම XAB කෝණය සමාන වෙනවා මෙන්න ACD කෝණය. ඒකත් ඇවිල්ලා ඒකාන්තර වෘත්ත ඛණ්ඩේ.
එහෙනම් මේ දෙන්නම එක සමානයි. XA D කිව්වත් එකයි XA B කිව්වත් එකයි දෙන්නම සමාන නිසා එහෙනම් මේ දෙන්න සමාන වෙනවා. AE D කියන කෝණය සමාන වෙනවා AC B. හරිද? එහෙනම් මෙතන අපි එකක් ලියලා තියෙනවා. මෙතන එකක් ලියලා තියෙනවා. මෙතන DA E කියන මෙන්න මේ කෝණය දෙන්නටම පොදු. DA E කියන කෝණය නේද? DA C ට සමාන වෙනවා පොදු. එහෙනම් මේ ත්‍රිකෝණයේ කෝණ තුන මේ ත්‍රිකෝණයේ කෝණ තුනට සමාන වෙනවා. එහෙනම් මේක සමකෝණය. එම නිසා අපි කියනවා ADE කියන ත්‍රිකෝණය හා ABC කියන ත්‍රිකෝණ මොනවාද? සමකෝණී ත්‍රිකෝණය. සමකෝණී ත්‍රිකෝණ කෝණ තුනට සමාන වෙලා තියෙනවා. මම මෙතන ඒ දත්ත ටික පැහැදිලිව ඔයගලන්ට පෙන්නලා තියෙනවා. ඒක කොහොනම් අන්තිමට ලිව්වත් හරි නැත්නම් කමක් නැවම තුනත් right. ඊට පස්සේ මෙතන කියනවා DB කියන රේඛාව එතකොට තමයි බලන්න DB කියපුවම මොනවද? B ඉඳන් B කියන මෙන්න මේ දුර. DB සමානයි 2යි AD. මේ AD කියන රේඛාව වගේ මේක දෙගුණයක්. එතකොට මේක එකක් වෙද්දි මේක දෙකයි. එකට දෙක අනුපාතයට තියෙන්නේ. එමනේ එකට දෙක අනුපාතයට. එහෙමනම් මෙතන අපිට කියනවා BC සමානයි 3ක් EE බව. BC සමානයි මේ DE වගේ තුන් ගුණයක් කියලා කියන්නේ. හරිද? ඒක අපිට හදන්න පුළුවන්. බලන්නකෝ. මේක මම මකන්නද? මේක හරිනේ. තියාගන්න නැතිනේ. හරි සර් මකන්න. මකන්නේ. ඔයාලා ලිව්ව නැත්නම් කියන්න. දැන් නම් කියන්න එපා. මොකද මකලා ඉවරයි. ඒක මේකේ ඔතන බලන්න ඒ ගන්න දෙන විදියට අපිට ලේසියට අපි හදා ගන්න බලන්න. ඒකේ කියන්නේ නැහැ දැන් උදාහරණයක් විදියට අනුපාතයක් විදියට BC ට D කියන එක 1:2 අනුපාත එහෙම කතා කරොත් තමුන් කල්පනා කරන මොනවාද මේ අපිට දෙන්නේ කියලා. දැන් මේක කියන්නේ මේක අපිට තුන් ගුණයක් කියන්න තියෙනවා. 1:2 අනුපාතය තියෙන්නේ. ඒතර තුන් ගුණයක් වෙන්න නම් කුඩා ත්‍රිකෝණයට විශාල ත්‍රිකෝණය ලියන්න පුළුවන්. 1:2 අනුපාතයට ලියන්න කියලා කිව්වනම් හරිද? කුඩා එකට විශාල එකේ වැඩිවීම ලියන්න. දැන් කුඩා එක එකක් වෙද්දී විශාල එක වැඩි වෙලා තියෙනවා දෙගුණයකින්. 1ට 2කින් වැඩි වෙනවා. දැන් ඔතන ගන්න යන්නේ දෙකක් කියන එකක් නෑ 3ක් කියන එකක් තියෙන්නේ. BC ට DE 3යි කියන එක. BC සමානයි 3යි DE කියලා කියන්නේ. BC කියන එක මේක වගේ තුන් ගුණයක්. ඒකට ඔයගොල්ලෝ කල්පනා කරන්න ඕනේ right. මේකෙන් තමයි ගන්න තියෙන්නේ. මේ අනුපාත දෙක දීලා තියෙන්නේ මේකෙන්. මේ දෙක තමයි අපි පාවිච්චි කරන්නේ. ඒකට අපි ලියනවා කුඩා ත්‍රිකෝණයට විශාල ත්‍රිකෝණයේ වැඩිවීම ලිව්වොත් 1:2 ලියවෙන්නේ. කුඩා ත්‍රිකෝණයට විශාල ත්‍රිකෝණය ලිව්වොත් 1:3 ලියවෙන්නේ. ඇයි මේ මුළු පාදෙම ගන්න එක? මේ පාදේ එකක් වෙද්දි මුළු පාදෙම 3ක්. එන ඒක තමයි අපි ලියන්නේ. එන අපි කුඩා ත්‍රිකෝණයට විශාල ත්‍රිකෝණය ලියනවා. හරිද? මේකේ ඉරිකැලි දෙකක් ගහලා තියෙන මෙහෙම නැත්නම් මෙහෙම කළු පාට කරලා තියෙන කෝණයයි මේ θ කියන කෝණයෙන් තමයි මේ පාදේ අඳුරගන්නේ. හරිද? එහෙනම් අපි ලියනවා ADE ත්‍රිකෝණය හා ABC ත්‍රිකෝණ සැලකීමෙන් හරිද?
මෙහෙම කළු කරලා තියෙන එකයි θයි අතර තියෙන පාදය. ඒක තමයි AD. කළු කරලා තියෙන එකයි ලොකු ත්‍රිකෝණේ θයි අතර තියෙන පාදය තමයි AB. කුඩා ත්‍රිකෝණය විශාල ත්‍රිකෝණයෙන් බෙදෙනවා. හරිද? කුඩා ත්‍රිකෝණය විශාල ත්‍රිකෝණයෙන් අපි බෙදෙනවා. එහෙනම් මේකෙත් කුඩා ත්‍රිකෝණය විශාල ත්‍රිකෝණයෙන් මේකෙන් බෙදද්දී θ ඇල්ෆා කියන්නේ කුඩා ත්‍රිකෝණේ පාදය ඇවිල්ලා CE. විශාල ත්‍රිකෝණේ θ ඇල්ෆා කියන්නේ එතකොට අපිට දන්න පාද දෙකක් තියෙනවා අහන පාද දෙකක් තියෙනවා. පාද අඳුරගන්න පුතේ කෝණ වලින්. ඒක හොඳට මතක තියාගන්න. මෙහෙම කළු කරලා තියෙන එකයි θ කියන එකයි කුඩා ත්‍රිකෝණය. එහෙනම් විශාල ත්‍රිකෝණේ කළු කරලා තියෙන එකයි θ කියන එකයි විශාල. θ ඇල්ෆා කුඩා එකේ විශාල එකේ θ. මෙයාව මෙයාගෙන් බෙදුවොත් මේ ලොකු පාදයෙන් බෙදුවොත් කුඩා ත්‍රිකෝණේ මේ පාදය ලොකු ත්‍රිකෝණේ මේ පාදයෙන් බෙදුවොත් මේ කුඩා ත්‍රිකෝණේ මේ පාදය ලොකු ත්‍රිකෝණේ මේ පාදයෙන් බෙදා. එහෙනම් අපි දන්නවා AD කියන්නේ. AD කියන්නේ 1යි. AB කියන්නේ 2යි මෙතන 1යි 3යි. DE කියන එක නේද? අපිට දන්නේ නැහැ ඒක එහෙමම ලියනවා. BC කියන එකත් අපි දන්නේ නැහැ ඒක එහෙමම ලියනවා. එහෙනම් මේක මේ පැත්තට වැඩි වෙනවා හරක් පිටේ දානවා 1යි BC සමානයි මේක මේ පැත්තට වැඩි වෙනවා 3යි D. උත්තරේ එනවට කරන්න දෙයක් නැහැ. එමනේ? right. අකලයි. විවරණ කියන්න. හරිද? අකන්න කියන්න නැහැ නේ කවුරුවත්. हाँ सर හොඳයි. අපි ඊට පස්සේ කරන්න යන්නේ 10 වෙනි ගන්න. බලන්න. 10 වෙනි ගන්නේ තියලා තියෙනවා දී ඇති රූපේ CABC සමච්ඡේදකය AP වන අතර CP සමානයි AC කියලා කියනවා. AC රේඛාව CP ට සමානයි. නේ? CAB කෝණය තමයි සමච්ඡේදක. මෙහෙම මේ රූපේ තියෙනවා. මේකේ සමච්ඡේදකය අපි අඳිනවා. මේ කෝණය සමානව කැඩෙන්න. මේක තමයි අපි හිතමු මෙතන C කියලා තියුණා තින්. මෙතන A තියුණා තින්, මෙතන B තියුණා තින්. නේද? ඒක කියනවා CAB මේ කෝණේ සමච්ඡේදය. ඒකට සමාන කොටස් දෙකකට කැඩෙන. සමච්ඡේදකය AP වන අතර හරිද? මේක AP කියලා තියෙනවා. මේ දුරයි මොකද වෙලා තියෙන්නේ? සමාන වෙලා තියෙන්නේ නම් මෙතන තමයි P. හරි. CA සමානයි CP කියලා දෙනවා. ඊට පස්සේ කියනවා මෙම රූපය ඔබේ උත්තර පත්‍රය පිටපත් කරගෙන දී ඇති තොරතුරු හේ ඇතුළත් කරන්න AB සමාන්තරයි
CP බවට සාධනය කරන්න. AB කියන මේ රේඛාව CP ට සමාන්තර කරන්න. මෙහෙම දත්ත ටික අපි කියපු දත්ත ටික ලකුණු කරපුවම පුතේ ඕකේ හදන්න දෙයක් නැහැ. ඔයගලන්ට පේනවා සමච්ඡේදක. ඒකින්ද මෙයා ඇල්ෆා නම් මෙයා ඇල්ෆා වෙනවා. සහ මේ පාදයට සමාන නිසා මේක සම ද්විපාද ත්‍රිකෝණයක් වෙනවා. මෙයා ඇල්ෆා නම් මෙයාත් ඇල්ෆා. එහෙනම් මේ ඇල්ෆායි මේ ඇල්ෆායි සමාන වෙනවා. නමුත් මේවා ඒකාන්තර කෝණ. ඒක නිසා මේ රේඛාවට මොකද වෙන්නේ? සමාන්තර. පැහැදිලිද? අවුල්ද? නෑනේ. මේක සමච්ඡේදකයේ කියපු නිසා මේ කෝණය සමාන කැලි දෙකකට කැඩෙනවා. සහ මේ පාදයයි සමාන කියපු නිසා මේක සමද්විපාද ත්‍රිකෝණයක් වෙන නිසා මේක ඇල්ෆා නම් මේක ඇල්ෆා වෙනවා. සමාන පාද වලට සම්මුඛ කෝණ සමාන. right? ඊට පස්සේ අපිට ගන්නවා මේ කෝණයයි සමාන වෙනවා. මෙයත් ඇල්ෆා මෙයත් ඇල්ෆා. නමුත් මේවා ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ නිසා මේකට කොහොම ලෙසින් කියන්න පුළුවන්. එමනේ? right. මෙතන අපිට කියන්න පුළුවන් මම මෙතන සාධනය කරන්න. සාධනය කරන්න තියෙනවානේ. ඉතලම ලියන්න CAP කෝණය සමානයි BAP කෝණය. ඒකවල දත් ගන්න දීලා තියෙනවා. මේක මේකට සමානයි. මේකට සමානයි. ඒක සම ද්විපාද ත්‍රිකෝණයක් වෙනවා. CAP කෝණය සමානයි APC කෝණය. APC කෝණය. හේතුව මෙතන ඕනනම් ලියන්න මොනවා කියලාද? AC සමානයි CP. නේ? නිසා සම ද්විපාද නේ? සම ද්විපාද ත්‍රිකෝණය. නේ? සම ද්විපාද ත්‍රිකෝණයක් වෙනවා. ඒ අනුව අපිට කියන්න පුළුවන් සමාන පාද වලට සම්මුඛ කෝණ සමානයි. ඔන්න එකක් ඒක ලියන්න පුළුවන්. මේක වෙනම ඕනනම් ලියලා එක් කරන්න පුළුවන්. මම එකපාරට එතනට දැම්මා. එහෙම නැත්නම් ඔයගලන්ට පුළුවන් මෙතන AC සමානයි CP. හරිද? දත්තය එම නිසා මේක සමද්විපාද ත්‍රිකෝණයක් වෙනවා. ඊට පස්සේ සමද්විපාද ත්‍රිකෝණය නිසා සමාන පාද වලට සම්මුඛ කෝණ සමානයි කියලා එහෙම ලියන්නත් පුළුවන්. එහෙම අත්ලා දාන්නත් පුළුවන්. අවුලක් නෑ. right. එහෙනම් ඔයගලන්ට පේනවා මෙතන CAP කියන කෝණය මෙතන CAP කියන කෝණය CAP කියන කෝණය BAP ට සමානයි. CAP කියන කෝණය BAP මේ කෝණයට සමාන වෙනවා. CAP කියන මේ කෝණයට සමාන වෙනවා. මේ දෙන්න සමාන නිසා මේ දෙන්න සමාන. එහෙනම් ඒක නිසා BAP කියන කෝණය APC ට සමානයි. මෙයයි සමානයි මෙයයි සමාන වෙනවා මේ දෙන්න සමාන. ඊට පස්සේ මෙතන ලියනවා නමුත් මේවා මොනවාද? ඒකාන්තර කෝණ නේ හැඩය ඇවිල්ලා z අකුරට තියෙන නෑ ඒකාන්තර කෝණ දෙකක් නෑ. හැබැයි ඒකාන්තර කෝණ දෙක සමානයි. ඒකාන්තර කෝණ සමාන නිසා මේ රේඛාවට සමාන. නේද? එම නිසා අපි ලියනවා අපෙන් අහලා තියෙන මොනවද? දීලා තියෙන විදිහටම ලියන්න බලන්න. AB සමාන්තරයි හරි. ඊළඟ කොටස බලන්න. ඒකේ කියනවා ACPC සමච්ඡේදකය. AEP මේ කෝණේ සමච්ඡේදකය. නේ? මේ කෝණේ සමච්ඡේදකය කොහොම එනවා අපිට? සමාන කොටස් දෙකකට කැඩෙනවා. හරිද? ACPC සමච්ඡේදකය AP රේඛාව Q හිදීද? AP රේඛාව කියන්නේ මේක. මේක කැපෙනවා Q වල. වෙනවනේ? Q හිදීද? AB රේඛාව R හිදීද හමුයි. AB රේඛාව R වල ගියා. හරි. ඒක කියනවා
ACQ හා PCQ ත්‍රිකෝණ අංග සම කරන්න. ACQ PCQ මේ ත්‍රිකෝණය සහ මේ ත්‍රිකෝණය අංග සම කරන්න. ඔයගොල්ලෝ මේක තැනකට එකගෙන යනවා පුතේ කොටස් කරාගෙන. right එහෙනම් අපිට පුළුවන් මේ කෝණය මේ කෝණයට සමානයි සමච්ඡේදකය නිසා නේද? මේ පාදයට සමානයි නේද? தත්ය හරිද? මේක පොදු පාදය පාද දෙකයි අන්තර්ගත කෝණය පාද දෙකයි අන්තර්ගත කෝණය ත්‍රිකෝණ දෙක අංග සම. හරි එහෙනම් ත්‍රිකෝණ දෙක අංග සම කරන්න පුළුවන්. එහෙනම් ඉස්සෙල්ලාම අංග සම කරන්න ගන්න ත්‍රිකෝණ දෙක ලියන්න පුතේ. ඒක කියන්නේ ACQ ත්‍රිකෝණය හරිද? ACQ කියන ත්‍රිකෝණය හා අනිත් එක ඇවිල්ලා දීලා තියෙන්නේ මොනවාද? ACQ හා PCQ. PCQ ත්‍රිකෝණ වල අංග සම කරන්න ගන්න ත්‍රිකෝණ දෙක ලියන්න. ඒක අපිට ලියන්න පුළුවන් මේ CQ කියන පාදය CQ ට සමාන වෙනවා පොදු පාදය. ඒක ලියලා දාන්න ඉස්සෙල්ලාම මේකෙන්ම ගන්න එක. මේකට සමානයි දත්තේ ගන්න දීලා තියෙනවා. හොඟලා හොඳට මතක තියාගන්න මේකට සමානයි කියලා දෙනවා. AC සමානයි CP. මේ ත්‍රිකෝණයේ ලක්ෂණ මේ පැත්ත ලියන්න. ඒක ඇවිල්ලා දත්තේ. ඒ වගේම ACQ කෝණය සමාන වෙනවා කාට සමාන වෙන්නේ? CPQ ට. sorry PCQ ට. PCQ කෝණ. ඒකත් ඇවිල්ලා ගන්නේ දුන්නා දත්තේ. කෝණ සමච්ඡේදකය කියලා දුන්නා. ඒක නිසා අපිට කියන්න පුළුවන් ACQ කියන ත්‍රිකෝණය අංග සමයි PCQ කියන ත්‍රිකෝණය අවස්ථාව පාදයයි කෝණයයි පාද දෙකයි අන්තර්ගත. හරිද? ඊළඟට කියනවා CQ සමානයි QR වෙනවා. CQ කියන එක QR ට සමානයි. CQ කියන්නේ මෙයා. මෙයා QR කියන්නේ මෙයා. මෙයාට සමානයි. මේ රේඛා ඛණ්ඩය සහ මේ රේඛා ඛණ්ඩය දිගින් සමානයි. නම් ARPC මෙන්න මේක ARPC රොම්බසයක් බව සාධනය කරා. මේක රොම්බසයක් කියලා කියන්නේ. ඒතර රොම්බසයක තියෙන ලක්ෂණ මේ පාද හතරම දිගින් සමානයි. විකර්ණ ඍජුකෝණී ලෙස සමච්ඡේදය. නම් මේ අපිට මේ කැලල සමානයි කියලා දුන්නේ නේද? යම්කිසි දත්තයක් ගන්න මේ ත්‍රිකෝණ දෙක අංග සම කළේ තවත් දත්තයක් අපිට ගන්න. එයා මෙතන කිව්වේ මේ අපිව ගන්නේ අන්තිම තැනට මේ එකගෙන යන විදිය තමයි. මේ ත්‍රිකෝණයයි අංග සම කියලා කිව්වහම නේද? මේ පාදයයි සමාන වෙනවා අංග සම ත්‍රිකෝණ අනුරූපාංග. මේ පාද කොටස සමාන වෙනවා. සහ මේ ත්‍රිකෝණය අංග සම නිසා මේ කෝණයයි සමාන වෙනවා නේද? ඉරිකැලි දෙකයි බෝලයයි අතර කෝණ සමානයි. සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ අංශක 180යි 182කට බෙදපුවම මෙයා 90යි වෙනවා නේද? ඍජුකෝණී ලෙස සමච්ඡේදනය වෙනවා. ඒක නිසා මේක රොම්බසයක් කියන්නේ. බොහොම ලේසියෙන් කියන්නේ. ඒතර ඔය ටික ලියන්න ඕනේ. හරිද? අපිට මේක ඉක්මනට ලියන්න පුළුවන් අංග සම ත්‍රිකෝණ අනුපාංග එක හරි මේක එක පාටම ලියන්න පුළුවන්. ගන්නේ දුන්නා தත්ය 90 ආපු එක තමයි පොඩ්ඩක් ලියන්න. ඒකින්ද ඒ 90 ආපු එකෙන් තමයි පටන් ගන්න. තේරුණාද? නැත්නම් අපේ මිනිස්සු ගොඩක් වෙලාවට දත්ත දෙක උඩ ලියනවා දෙකක් උඩ ලියනවා ඉතුරු එක එන යට. එහෙම එපා. මේ පුළුවන් තරම් හැම වෙලාවම අර
ගන්නට උවමනා කරන දත්ත ටික එක තැනක ලියන්න. මේක ලියන එක අපිට ඒ තරම් ප්‍රශ්නයක් නෙමෙයි අංග සමත්‍රිකෝණ අනුපාත. මේක දත්තයක ලියන්න. මේ 90 කියන එක තමයි පොඩ්ඩක් ලියන්න ඕන. එහෙනම් අපි එතන ලියද්දී හරිද? අපි ඉස්ලාම් කියනවා මේ කෝණය සමානයි අංග සමත්‍රිකෝණ වල අනුරූපාංග. නේද? හිත සාධනය කරා. එහෙනම් AQC කියන ත්‍රිකෝණය එහෙම නැත්නම් ACQ ත්‍රිකෝණය නේද? අංග සමයි CCQ ත්‍රිකෝණය මෙතන ලියන්න යත සාධනය කරා. ඒක නිසා හරිද? AQC කෝණය සමාන වෙනවා PQC කෝණය. අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග. හරිද? අනුරූපාංග එක ඔයගොල්ලෝ දන්නවනේ බොහොම ලේසියෙන් දන්නවා. මේම ලියලා මේක ඉස්සරහින් ලිව්වත් ඇති. ත්‍රිකෝණ දෙක අංග සම කළා. එහෙම කියුණත් ඇති. මම මේක ඉතින් ලියලා මේක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ අපි ලියනවා AQC කියන කෝණයයි PQC කියන කෝණයයි 180යි. සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ. මේ යටත් ටික ඔයගොල්ලෝ ලියන්න නැතිනේ නේ. මම එක පැත්ත පොඩ්ඩක් මතලා දාන්නම්. නැත්නම් මම ඔක්කොම ටික එකකට ලියනවා. right. මෙතනට ලියනවා අංග සම ත්‍රිකෝණ වල අනුරූපාංග මේ කෝණයයි තමයි ඔය ලියලා තියෙන්නේ. AQC PQC එකතු කරපුවාම අංශක 180 සරල රේඛාවක් මත පිටි බද්ධ කෝණ. සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ. එහෙනම් AQC කෝණය දන PQC වෙනුවටත් මම ලියනවා AQC සමාන 180යි. හේතුව ලියන්නේ AQC PQC සමානයි. ඒක නිසා තමයි AQC කියලා PQC තියෙන තැනට AQC කියලා මම දැම්මේ. මෙයා වෙනුවට මෙයාව දැම්මේ මේ දෙන්න සමානයි. එහෙනම් AQC AQC එකතු කරපුවම 2යි AQC සමාන 180යි. හරිද? එහෙනම් AQC කෝණය බලන්න 180 අපි දෙකෙන් බෙදනවා. බෙදපුවාම AQC කියන කෝණය අපිට හම්බ වෙනවා කොච්චරයි කියලාද? 90යි. මේ කෝණේ අංශක 90යි නම් මේකත් 90ක් වෙනවා. මොකද මේ කෝණ දෙක සමානයි. හරිද? එහෙනම් ඒක අපි කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන ලියන්න පුතේ අර ඉතුරු දත්ත ටික. මේකට සමානයි, මේකට සමානයි දත්තය. ඒක නිසා මොනවාද? විකර්ණ ඍජු කෝණ ලෙස සමච්ඡේදනය වෙන නිසා මේක රොම්බසයක්. එහෙනම් අපිට කියන්න පුළුවන් AQ සමානයි PQ. මෙතනට ලියන්න අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග. සහ මේ ගන්න දුන්න PQ සමානයි QR. ඒක දත්තේ. නේ? ඒක නිසා අපිට කියන්න පුළුවන් AQPC. ARPC. ARPC කියන එක මොකක්ද? රොම්බස්. නේද? රොම්බස් එකේ හේතුව ලියන්න මොකක්ද කියන්නේ? විකර්ණ ඍජු කෝණ ලෙස සමච්ඡේදනය වන නිසා. විකර්ණ ඍජු කෝණ ලෙස සමච්ඡේදනය වන. right.
ඉක්මන් කරන්න. මොනවද තේරෙන්නේ නැත්නම් කියන්න. මකන්නන්නේ කියන්නේ ඊළඟට ගන්න බලන්න. එකොළොස්වෙනි ගන්න කියනවා බලන්න පොඩක්. AB අණු Aට හරි උතුරින් B පිහිටන පරිදි විහිදී ඇති ඍජු මාර්ගයක්. එහෙනම් AB මාර්ගයක් කියනවා. මේ Aට හරි උතුරින් තියෙන්නේ. එහෙනම් B තියෙන්නේ මෙහෙ. එහි B කෙරවල සිට නිරීක්ෂණය කරන විට C නම් ලක්ෂයක පිහිටීම අංශක 110යි. ඒකට ඔයගොල්ලෝ දන්නවා දිගාංශය අපි කතා කරලා තියෙනවා උතුරට සාපේක්ෂව අපි කතා කරනවා කියලා. මේක උතුරට සාපේක්ෂව දක්ෂිණාවර්තව තමයි කෝණය කතා කරන්නේ. එහෙනම් අංශක 110ක කෝණයකින් තමයි C පිහිටන්නේ. ඒකට මෙතෙන්ට වෙනකම් අංශක 90යි පුතේ. 110යි කියපුවම 90ට වඩා පොඩ්ඩක් වැඩි. ඉතින් මේ හරියෙන් තමයි යන්නේ. එහෙනම් මේ මත තමයි කොහේ හරි C තියෙන්නේ. හරි. එහෙනම් මේ කෝණය 110ක් වෙනවා. එහෙනම් 180 110ක් අතර මේ කෝණය 70ක් වෙනවානේ. ඔයගලන්ට දීලා තියෙනවා මෙතන C කියලා ලක්ෂය. C ඉඳලා මෙතනට ලම්බකයක් බාලා තියෙනවා. C ඉඳලා මේ රේඛාවට ලම්බකයක් තියෙනවා. ඒ කියන්නේ කෙටිම දුර AB මාර්ගයට right. බලන්නකෝ. C නම් ලක්ෂයක පිහිටීම අංශක 110ක දිගාංශයකින්ද මීටර 60ක් දුරින්ද දිස්සේ. එහෙනම් C පිහිටන්නේ B වල ඉඳලා මීටර 60ක්. ඔය තමයි ගිල. ඒක කියනවා සියලු තොරතුරු පිටපත් කරගෙන CBD කෝණ. CBD මෙතන D කියලා දීලා තියෙනවා මේ කෝණ හොයන්න. CBD කෝණය අපිට හොයන්න තරම් අමාරුයි. නේ? එහෙනම් CBD කෝණය ධන 110 සමාන 180යි සරල රේඛාවක් මත පිහිටි බද්ධකෝණ. එහෙනම් CBD කෝණය අපිට හම් වෙනවා 180ෙන් 110 අඩු කරපුවාම අංශක 70. right ඊළඟ බලන්නකෝ. ඊළඟ එකේ කියනවා C සිට AB මාර්ගයට ඇති ලම්බක දුර CD හොයන්න. ඒ කියන්නේ CD දිග අහලා. එහෙනම් මේ කෝණට සාපේක්ෂව ඔයගොල්ලෝ දන්නවා මේකට කියන නම තමයි සම්මුඛ පාදය. මෙයාට කියන නම තමයි කර්ණය. සම්මුඛ පාදයේ කර්ණයෙන් බෙදපුවාම අපිට හම්බ වෙන ත්‍රිකෝණමිතික අනුපාතය තමයි sin කියන්නේ. නේ? එහෙනම්
sin 70 අංශක 70 කියන කෝණයට සාපේක්ෂව සම්මුඛ පාදයේ බෙදීම කර්ම sin සම්මුඛ පාදයේ ඇවිල්ලා CD එහෙම නැත්නම් BC කර්ණය ඇවිල්ලා 60 එමනේ එදා මේක සුළු කරන්න තියෙන්නේ මේක මේ පැත්තට වැඩි කරන්න sin 70 ඔයගොල්ලෝ බලන්න මේ ලඝුපතේ sin වගුව තුල sin 70 බලපුවම තියෙනවා මට උදව් කරන්න කියන්නේ නැද්ද තෝක 0.93 යන 0.93 97 93යි 97 හරිද sin වගුව හරි සර්. හරි CD සමානයි 60 එහෙනම් මේක මේ පැත්තට අපි වැඩි කරනවා 0.93997 අපි වැඩි කරන්න ඕනේ 60 එහෙනම් මෙතන එනවා 60න් වැඩි කරද්දී බිඳුව දාලා 6වරක් 7 42න් 2 දානවා 4ක් ඉතුරුයි නේ 6වරක් 9 එනවා 54යි එමනේ 54යි මෙතන 4යි 57 පහක් ඉතුරුයි 6 3 18 19 20 21 22 දෙකක් ඉතුරුයි 54 55 දශම ස්ථාන 4කින් කියක් මෙතන ඉඳලා දශම ස්ථාන කීයක් තියෙනවද 4ක් එහෙනම් පිටිපස්සේ ඉඳලා 1යි 2යි 3යි 4යි එහෙනම් CD පාදය අපිට හම් වෙනවා 56යි දශම 3.8යි 2යි මීටර දශම ස්ථාන ගණනකට හොයන්න කියලා තුනද දශම ස්ථාන ගණනකට හොයන්න හරිද ආසන්න මීටරයට ගණනය කරන්න තියෙනවා එහෙනම් ආසන්න මීටරයට ලියන්න මෙතන 3 ඉඳලා එකක් එකතු කරන්න එපා මෙයා එහෙනම් 56යි මීටර CD සමානයි 56යි ඒගොල්ලෝ කියන දේ අන්තිමට බලලා ලියන්න ඊට පස්සේ කියනවා D සිට A ලක්ෂයට ඇති දුර 100ක් නම් C වල ඉඳලා මෙතෙන්ට තියෙන දුර 100යි මේක දැන් අපි හොයාගත්තා 56යි A සිට C නිරීක්ෂණය කරන දිගාංශ A වල ඉඳලා C බලද්දී නිරීක්ෂණය කරන දිගාංශය කියන්නේ මෙන්න මේ කෝණ මේ θ කියන කෝණ උතුරට A වල ඉඳන් C බලන්නේ උතුරට සාපේක්ෂව දක්ෂිනාවර්ත මෙතනත් එහෙම තමයි B ඉඳන් C බැලුවේ උතුරට සාපේක්ෂව දක්ෂිනාවර්ත මේ කෝණය නිසා තමයි අංශ 110 මෙතන උතුරට සාපේක්ෂව නේද දක්ෂිනාවර්තව බලන්න එහෙනම් මේ කෝණය තමයි θ එහෙනම් මේ පාදේ දන්නවා 56යි මෙතන දන්නවා එහෙනම් මෙතන මේ කෝණයේ θ කෝණය මේ දන්න පාදය ඇවිල්ලා සම්මුඛ පාදය මේ දන්න පාදය ඇවිල්ලා බද්ධ පාදය එතකොට මේ කෝණය අපි දන්නේ නැහැ එහෙනම් අනිවාර්යෙන් පාද දෙකක් ඕනේ හොයන්න මේ කෝණයට සාපේක්ෂව සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය කියන්නේ tan එහෙනම් tan θ tan θ සමානයි සම්මුඛ පාදය ඇවිල්ලා 56යි බද්ධ පාදය ඇවිල්ලා 100යි 56යි 100න් බෙදපුවම tan θ සමානයි නේද දශම ස්ථාන 1යි 2යි 0.56යි ඒකට ඉලක්කම් ඕන 0.3 0.2ක් දාගන්න මොකද tan වගුව තුල දශම ස්ථාන 3කින් හෝ 4කින් තමයි තියෙන්නේ නේ එහෙනම් මේක 4කින් තියෙන්නේ මොකද 0.1ට වඩා වැඩිවම තමයි 3කට විතර එන්න හදන්නේ right ඒ අනුව මෙතන මේ දෙන්න අතර වැඩි කිරීම තියෙන්නේ tan කියන එක මේ පැත්තට යද්දි θ සමානයි 0.56යි 0.0 tan කියන එක යටට යන්නේ ඒ අනුව මෙයාගේ බලයේ ධන එකක් තියෙන එයා උඩට ගියේ ගෙනාපුවාම 0.56යි 0.0යි
tan inverse tan වගුව තුල බලන්න නේද මෙයාගේ ධන බලය ඍණ එකක්. ඒ කියන්නේ tan වගුව තුල මේක බලන්න ඕනේ. tan වගුව තුල මේක බලපුවම අපි කියනවා 0.56යි 0.0 ඔය කියනකොට 29යි කලා 15යි. අංශක 29යි කලා 15යි. අංශක 29යි කලා 15යි. එහෙනම් එතනට ලියන්න උත්තරේ. B සිට මෙදුරට මීටර් 100ක් නම් A සිට C හි නිරීක්ෂණය කරන දිශාව. එහෙනම් A සිට C නිරීක්ෂණය කරන දිගාංශනේ අවශ්‍යයි. දිගාංශය අංශක 29යි කලා 15යි. අග්ගලා දාගන්න. ඉක්මන් කරන්න. හරි. right. අපි ඊළඟ හදමු. දොළොස්වෙනි ගන්න බලන්න එක්තරා සමිච්ඡනයකට සහභාගී වූ 200ක් අතරින් ABC නම් රූපවාහිනී නාලිකා තුන නැරඹීම පිළිබඳ ලබා දුන් තොරතුරු ඇසුරෙන් අඳින ලද අසම්පූර්ණ වෙන් රූපයක් පහත දැක්වේ. හරිද? සරත්තු කුලකය ඒ කියන්නේ සමිච්ඡනයට පාවිච්චි කරපු ඔක්කොම දෙනා තමයි මෙතන ඉන්නේ. ඒ කියන්නේ 200ක් පාවිච්චි කරලා තියෙනවා නේද? සමිච්ඡනයකට සහභාගී ඒ කියන්නේ සරත්තු කුලකයේ විදිහට තමයි 200. ඊට පස්සේ නාලිකා තුනක් තියෙනවා. මෙහෙම C කියලා නාලිකාවක් තියෙනවා. ඒ නාලිකාව බලන හැමෝම A නාලිකාව සහ B නාලිකාව බලනවා. ඒක නිසා තමයි AB කියන එක තුල තියෙන්නේ. AB උපකුලකයක් වෙලා තියෙනවා C වල. එහෙනම් C නාලිකාව බලන හැමෝම A කියන නාලිකාවයි B කියන නාලිකාවයි බලන්න. හරිද කියන්නේ? A නාලිකා C නාලිකාව බලන හැමෝම A නාලිකාවයි B නාලිකාවයි බලනවා. මට උදව් කරන්න. හරිද වැරදිද? සිංහල ටික හරියට බලන්න. C නාලිකාව බලන හැමෝම A නාලිකාවයි B නාලිකාවයි බලනවාද? A නාලිකාවයි B නාලිකාවයි බලන හැමෝම C නාලිකාව බලනවා. උදව් දෙක කරන්න මට. මම විතරක් කියවලා හරියන්නේ නැහැ. නෑද තමලා 26ක් විතර ඉන්නේ. right මොකද්ද කියන්නේ? A නාලිකාව හා B නාලිකාව බලන හැමෝම මේකේ ඇතුලේ ඉන්න හැමෝම C බලනවා. මේ C වල ඉන්න ඒගොල්ලෝ A බලලා නැහැ. මෙතන මේජේ ඉන්න කට්ටිය A බලලත් නැහැ B බලලත් නැහැ. මේ A හා B කියන නාලිකා දෙකම බලන ඒගොල්ලෝ අනිවාර්යෙන් C බලලා. ඒක නිසා ඒක තමයි ඒකේ හරි කතාව. A හා B නාලිකා බලන හැමෝම C නාලිකාව නරඹනවා. right එතන දීලා තියෙනවා මේ කැල්ල අඳුරු කරලා තියෙනවා. සහ මෙතන කොටස දීලා තියෙනවා 35 කියලා. ඒ කියන්නේ B නාලිකාව හා C නාලිකාව පමණක් බලන කතාව. හරිද? ඒක හරියට කියවන්න. මෙතන ඉන්නේ කවුද? B නාලිකාව හා C
සීනාලිකාව බලන කට්ටිය 35යි. එහෙම නැත්නම් ඔයගොල්ලෝ ලියන්න එපා බීනාලිකාව බලන කට්ටිය 35යි කියලා. හරි. right රූපේ අඳුරු කර ඇති ප්‍රදේශ වචනයෙන් විස්තර කරන්න. එහෙනම් රූපේ අඳුරු කරලා තියෙන මේ කැලල කියන්නේ එහෙම තමයි. මොනවාද? ඒ නාලිකාව බලන කට්ටිය. ලිව්වොතින් වැරදි උත්තර. මම දැක්ක බහුතරයක් කියලා තියෙන්නේ ඕක. මොකද්ද ලියන්න ඕනේ? මෙතන ඉන්නේ ඒ නාලිකාව හා සී නාලිකාව පමණක්. සී නාලිකාවට අයිතිනතු වෙනත් නාලිකා බලන කට්ටිය මෙතන ඉන්නේ. ඒක නිසා සී නාලිකාව එකට ගාව ගන්න ඕනේ. ඒගොල්ලෝ බලන්නේ මේ දෙක විතරයි. මේ වෙනත් නාලිකා බලන්නේ නැහැ. පැහැදිලි? එහෙනම් අපි එතනට ලියනවා මොනවද කියලාද? මේ අඳුරු කරලා තියෙන්නේ ඒ නාලිකාව හා සී නාලිකාව. නාලිකා පමණක්. නේද? ඒ හා සී නාලිකා පමණක් නරඹන එහෙම නේද? අය ඒක තමයි පළවෙනි. එහෙමයි. ඊට පස්සේ කියනවා දෙවෙනි එකේ කියනවා බී නාලිකාව නරඹන සංඛ්‍යාව 50ක් නම්. එහෙනම් බී නාලිකාව බලන කට්ටිය මේ මුළු එකම 50යි. මේ රවුමම 50යි. නේද? එහෙනම් මේකම 50යි නම් මේ කැල්ල 35යි නම් 50න් 35ක් අඩු කරා මේ කැල්ල 15ක් වෙනවා. ඒ 15යි කියන්නේ මොනවද? මේ නාලිකා තුනම නරඹන කට්ටිය. A වලටත් අයිති, B වලටත් අයිති, C වලටත් අයිති. එහෙනම් නාලිකා තුනම බලන කට්ටිය නෙමෙයි ලියන්නේ. A, B, C නාලිකා තුනම බලන කට්ටිය. කරුණාකරලා නාලිකා තුන ලියන්න. හරිද? නාලිකා තුනම බලන කට්ටිය බා වෙන නාලිකා තියෙනවා. එතන තමන් උත්තර ලියද්දී මේකේ දීලා තියෙන දත්තත් එක්ක ලියන්න බලන්න හැම වෙලාවෙම. එතකොට කපන්න විදියක් නැහැ අපිට හොඳ අවබෝධයකින් අපි ලියලා තියෙන්නේ. right. එහෙනම් එතනට ලියන්නේ මොනවාද? A, B, C නාලිකා තුනෙන් නාලිකා තුනම නරඹන සංඛ්‍යාව සර්. එහෙනම් නාලිකා තුනම නරඹන කට්ටිය A, B, C නාලිකා තුනම නරඹන අය 15. හරිද? ඊට පස්සේ කියනවා A, B, C නාලිකා තුනෙන් එකක්වත් නැරඹීමට නරඹන්නේ නැති පිරිස 80යි. එහෙනම් මේකේ එළියේ එවුන් ඉන්නවා කියද්ද 80ක්. නාලිකා තුනම බලන්නේ නැති කට්ටිය 80ක්. නම් C නාලිකාව නරඹන පිරිස කොපමණ? එහෙනම් C නාලිකාව බලන C නාලිකාව බලන ප්‍රමාණය කියන්නේ පුතේ මේක. මේ රවුම ඉන්නේ ඒගොල්ලෝ ඔක්කොම C නාලිකාව බලනවා. මේ A නාලිකා B නාලිකා බලන එක වෙනම කතාවක්. එහෙනම් මේක ඇතුළ. එහෙනම් එළියේ ඉන්නවා 80යි. මුළු හතරස් කොටු එහෙම නැත්නම් සරත්ත කුලසිය 200යි. එහෙනම් 200න් 80ක් අඩු කරපුවම 120ක්. එහෙනම් අපෙන් අහනවා A, B හා C නාලිකා තුනෙන් එකක්වත් නරඹන්නේ නැති කට්ටිය එහෙම නැත්නම් නැති පිරිස 80ක් නම් C නාලිකාව නරඹන එහෙනම් C බලන ප්‍රමාණය අපිට ලියන්න පුළුවන්. C නාලිකාව නරඹන පිරිස 200න් අපි අඩු කරනවා 80ක් අඩු කරපුවාම 120. හොඳයි. ඊළඟ එක බලන්න ඒ නාලිකාව නරඹන පිරිස 65ක් නම්. එම නාලිකා තුනෙන් එකක් පමණක් නරඹන පිරිස සොයන්න. කියන්නේ ඒ නාලිකාව බලන ඒගොල්ලෝ 65ක් ඉන්නවා. ඒ කියන්නේ මේ රවුම 65යි. නේද? මේ රවුම 65යි නම් මෙතන මුළු එකම 65යි, මේ ටික 15යි, මේ ටික 50යි. එහෙනම් A නාලිකාවයි C නාලිකාවයි පමණක් නරඹන කට්ටිය 50ක් ඉන්නවා. ඒකට මෙතන කියන්නේ මොනවද? A නාලිකාව නරඹන පිරිස 65ක් නම් නාලිකා තුනෙන්
තුන අතරින් එක් නාලිකාවක් පමණක්. එක් නාලිකාවක් පමණක් කියපුවම මේගොල්ලෝ අයිති නැහැ. මේගොල්ලෝ තුනම බලනවා. මේගොල්ලෝ B හා C බලනවා. මේගොල්ලෝ A හා B බලනවා. එහෙනම් එකක් පමණක් කියන්නේ C විතරක් බලනවා. නාලිකා තුන අතර C විතරක් බලන කට්ටිය මේක මේ එළියේ ඉන්න. ඒක අපිට මේ මම ඔන්න අඳුරු කරලා පෙන්නන්නම් මේ ප්‍රමාණය අපිට හොයාගන්න පුළුවන්. නේද? ඔක අපිට හොයාගන්න පුළුවන්. මේක 65යි මේ රවුම මෙතන 35යි. එහෙනම් 65යි 35යි ඔය ටික එකතු කරන්න. කරලා මුළු රවුමම 120යි 120න් අඩු කරන්න. එමනේ එක් නාලිකාවක් පමණ. එක් නාලිකාවක් පමණක් බලන කට්ටිය මුළු රවුමම 120යි 120න් අඩු කරන්න ඕනි 50යි 15යි 35යි එකතු කරන්න. 50යි 15යි 35යි එකතු කරන්න. 120න් ඒ කියන්නේ 50යි 15යි 65යි 65යි 70යි 80යි 90යි 100ක් අඩු කරන්න. 100ක් අඩු කරපුවාම 20යි කියලා. එහෙනම් එක නාලිකාවක් පමණක් බලනවා 20. හරිද කියන්නේ? ඒ කියන්නේ C නාලිකාව පමණක්. එක් නාලිකාවක් පමණක් කියව නැත්නම් C නාලිකාව පමණක් බලන කට්ටිය. ඊට පස්සේ කියනවා මේ A නාලිකාව පමණක් නරඹන එකලෝ නැහැ. නේද? A නාලිකාව පමණක් බලන කට්ටිය නැහැ. ඒගොල්ලෝ අනිවාර්යෙන් C බලනවා. ඒ කියන A නාලිකාව පමණක් නරඹන දෙදෙනෙකු සිටින බව පසුව අනාවරණය වූ වෙනවා. එහෙනම් A නාලිකාව පමණක් බලන එකලෝ. ඒගොල්ලෝ ඒ කියන්නේ C නාලිකාව බලන්නේ නැහැ පුතේ. එහෙනම් මොකද වෙන්න ඕනේ? මේකෙන් ගැලවෙන්න ඕනේ. ඒ කියන්නේ මේකෙන් A කියන රවුම එළියට එන්න ඕනි කැලල. දෙදෙනෙකු සිටින බව අනාවරණය වූ නම් නිවැරදි වෙන් රූපය සටහන ඇඳ අදාළ තොරතුරු වෙන් රූපය තුල ලකුණු කරන්න. එහෙනම් අපිට පුළුවනි මේකේ මේ විදිහට එක ලකුණු කරන්න. හරිද? මෙහෙම තියුණා මෙතන A කියන රවුමෙන් කැලලක් මෙහෙට එනවා. Aටයි Bටයි පොදු ඔන්න ඔහොමයි. නේ? C කියලා මේක තියුණා. මේක B කියලා තියුණා. මේක A කියලා තිබ්බා. හරි? මෙතන 80 එහෙමම ඉන්නවා. ඒගොල්ලන්ගෙන් කවුරුවත් කියන A නාලිකාවෙන් තමයි කට්ටිය ඉන්නේ. ඒක ගන්න කියලා නැතුණා තමුන් තේරුම් ගන්න ඕනේ මේ කැලල 35ක් මේ කැලල 35ක් වෙනවා. B පමණක් B හා C නාලිකා පමණක් මෙතන 35ක් වෙනවා. මෙතන 15ක් වෙනවා. මෙතන හිටියා 50ක්. ඔයගලන්ට මතකයිනේ මෙතන 50ක් හිටියා 50න් දෙකක් මෙතෙන්ට යනවා. එහෙනම් මෙතන ඉන්නවා 48. එහෙනම් මෙතන ඉන්නවා අපි හොයපු විදිහට C නාලිකාව පමණක් බලන කට්ටිය 20ක්. ඔය විදිහට අපිට නැත. කියන්නේ තේරුණාද? අවුලක් නැහැ නේ. මේ 50ක් හිටපු එකෙන් දෙකක් ඉන්නේ. හරිද කියන්නේ? right එන එතන ගන්න ඉවරයිනේ. right අන්නකෝ